ආයුබෝවන් දරුවනි. අද අපි කතා කරන්න යන්නේ 2020 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයට අදාළ පිළිතුරු. මම හිතනවා මේ වෙන විට ඔබ 2020 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියලා ඒ සාකච්ඡාවට සූදානම් වෙනවා ඇති කියලා. අපි බලමු පළමුවෙනි කොටසේ පළමුවෙනි ප්‍රශ්න 20ට ඔබ ලියලා තියෙන පිළිතුරු අපේ පිළිතුරුත් එක්ක කොහොමද සැසඳෙන්නේ නැත්නම් වඩා නිවැරදි පිළිතුර කොහොමද ඔබ තෝරගෙන තියෙන්නේ කියන එක බලමු. පළමුවන ප්‍රශ්නය. ජීවයේ මූලික ව්‍යුහමය හා කෘත්‍රිමය ඒකකය වන්නේ. අපි හැමදාම කතා කරලා තියෙන ප්‍රශ්නයක් මේක. ජීවීන්ගේ ව්‍යුහමය සහ කෘත්‍රිමය තැනුම් ඒකකය සෛලය කියන එක තමයි පිළිතුර එන්නේ. අපි දන්නවා ජීවීන් ගොඩනැගිලා තියෙන්නේ සෛල, පටක, අවයව, පද්ධති කියන සංවිධාන මට්ටම් වලින්. ඒකේ මූලිකම කොටස වෙන්නේ සෛලය කියන එක. එමනම් නිවැරදි පිළිතුර වෙන්නේ පළවෙනි පිළිතුර. දෙවෙනි ප්‍රශ්නය. එකිනෙක ආකර්ෂණය වන උපපරමාණුක අංශු යුගලය කුමක්ද කියලා. අපි දන්නවා උපපරමාණුක අංශු වර්ග තුනක් ගැන අපි කතා කරලා තියෙනවා. ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන සහ නියුට්‍රෝන කියලා තියෙනවා. අපි දන්නවා මේවයි තියෙන ආරෝපණ. ප්‍රෝටෝන කියලා කියන්නේ ධන ආරෝපිත අංශුන්, ඉලෙක්ට්‍රෝන කියලා කියන්නේ ඍණ ආරෝපිත අංශුන්, නියුට්‍රෝන කියන්නේ උදාසීන අංශුන්. එමනම් නියුට්‍රෝන වල ආකර්ෂණය වීමක් හෝ විකර්ෂණය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඒක උදාසීන අංශුවක් නිසා. අපි දන්නවා ආකර්ෂණය වෙන්නේ ධන ආරෝපණ සහ ඍණ ආරෝපණ. එමනම් අපිට කියන්න පුළුවන් ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන කියන අංශුන් තමයි ඒකට ආකර්ෂණය වීම සිද්ධ වෙන්නේ. එමනම් පිළිතුර විදියට ගන්න පුළුවන් අපිට දෙවෙනි පිළිතුර ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝන කියන පිළිතුර. තුන්වෙනි ප්‍රශ්නය. ගම්‍යතාවයේ ඒකකය කුමක්ද කියලා අහනවා. ගම්‍යතාවය කියන්නේ මොකක්ද? ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතය. ගම්‍යතාවය කියන්නේ ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතය. අපි එහෙමනම් අපිට ලියන්න පුළුවන් ගම්‍යතාවය m මොමන්ටම් කියලා කියනවා ස්කන්ධය සහ ප්‍රවේගයේ ගුණිතය. ස්කන්ධය මනින ඒක කියන්නේ කිලෝග්‍රෑම්. ප්‍රවේගය මනින ඒකකය එනවා ms ඍණ 1 තත්පරයට මීටර කියන එක. එහෙනම් මේ දෙකේ ගුණිතයක් විදිහට අපිට ගන්න පුළුවන් ඒකකය kg ms ඍණ 1 කියන ඒකකය ගන්න පුළුවන්. kg ms ඍණ 1 කියන ඒකකය පිළිතුර වෙන්නේ පළවෙනි පිළිතුර kg ms ඍණ 1. හතරවෙනි ප්‍රශ්නය. පහත ABC රූප සටහන් වලින් දැක්වෙන්නේ පේශි වටක වර්ග තුනකි. ABC පිළිවෙලින් මොනවද කියලා අහන්න. අපිට බැලුවැලමටම කියන්න පුළුවන් පළවෙනිට අපි A වල තියෙන්නේ මොකද්ද? සිනිඳු පේශි. අපි දන්නවා තර්කරූපී හැඩයක් තියෙන්නේ සිනිඳු පේශි වල. එhmenan පළවෙනි එක වෙන්නේ සිනිඳු පේශි. B සහ C කියන දෙකේම තියෙනවා හරස් විලේඛන පිටලා තියෙනවා. ඒ දෙකම විලිඛිත පේශි වර්ග දෙකක්. අපි දන්නවා කංකාල පේශි සහ හෘද පේශි කියන දෙකම විලිඛිතයි. හැබැයි අපිට හෘද පේශි වෙන් කරගන්න ක්‍රමයක් අපි ඉගෙන ගත්තා. මොකද්ද හෘද පේශි ශාකණය වෙලා තියෙන්නේ. එhmenan මෙතන ශාකණය වෙලා තියෙන්නේ C කියන පේශි වර්ගය. එhmenan C කියන්නේ හෘද පේශි. එhmenan B කියලා කියන්නේ කංකාල පේශි. එhmenan පිළිතුර ගන්න පුළුවන් අපිට A සිනිඳු පේශි, B කංකාල පේශි, හා C හෘද පේශි කියන ඒවා. උත්තරේ වෙන්නේ තුන්වෙනි පිළිතුර. හොඳයි. පස්වෙනි ප්‍රශ්නය. පහත දැක්වෙන අණු අතරින් වැඩිම සහසංයුජ බන්ධන සංඛ්‍යාවක් සහිත අණුව කුමක්ද කියලා අහනවා. අපි දන්නවා අණු හැදෙනකොට ඒවයි පරමාණු අතර සහසංයුජ බන්ධන සෑදීම සිද්ධ වෙනවා. මේ කියලා තියෙන ඔක්සිජන් අණුව කියන එක. ඔක්සිජන් කියන්නේ ඔක්සිජන් පරමාණු දෙකක් එකතු වෙලා තමයි ඔක්සිජන් අණුව හැදෙන්නේ. අපි දන්නවා ඔක්සිජන් පරමාණුවක් වටා ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. මේ ඉලෙක්ට්‍රෝන 6න් ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන
දෙකක් හවුලේ තියාගෙන මෙන්න ද්විත්ව බන්ධනයක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. නයිට්‍රජන් කියන එක ගත්තොත් නයිට්‍රජන් කියන්නේ පස්වෙනි කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍යය. එhmenan යාට ඉලෙක්ට්‍රෝන 3ක් අවශ්‍යයි. එhmenan යා බන්ධන 3ක් සාදාගෙන ඉන්නවා. ඔක්සිජන්ගේ බන්ධන 2යි තියෙන්නේ, නයිට්‍රජන්ගේ බන්ධන 3ක්. තුන්වෙනි උත්තරේ තියෙන ඇමෝනියා. ඇමෝනියාට NH3 කියන එක. දැන් නයිට්‍රජන්ගේ බාහිර කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 5ක් එක්ක මේ ඉලෙක්ට්‍රෝන 3ක් බන්ධන සෑදීමට ලක් වෙනවා. එhmenan මෙතන බන්ධන 3ක් තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් කියන එක ගත්තොත් කාබන් පරමාණුවක් ඔක්සිජන් පරමාණු දෙකක් එක්ක සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙනකොට මෙන්න මේ වගේ බන්ධන සෑදීමක් සිද්ධ වෙනවා. එතකොට බන්ධන කීයක් තියෙනවද? බන්ධන 4ක් තියෙනවා. ඔන්න එහෙනම් ඔබට ගන්න පුළුවන් පිළිතුර පහසුවෙන්ම ඔක්සිජන් වල බන්ධන 2යි තියෙන්නේ. නයිට්‍රජන් අණුවේ බන්ධන 3ක් තියෙනවා. ඇමෝනියා අණුවේ බන්ධන 3ක් තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් අණුවේ බන්ධන 4ක් තියෙනවා. එහෙමනම් වැඩිම සහසංයෝග බන්ධන සංඛ්‍යාවක් තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් අණුවේ. එhmenan පිළිතුර විදිහට ගන්න තියෙන්නේ 4 වෙනි පිළිතුර. 6 වෙනි ප්‍රශ්නය. සූර්යාගේ සිට පෘථිවියට තාපය සංක්‍රමණය වන්නේ. අපි දන්නවා සූර්යාගේ ඉඳලා පෘථිවිය දක්වා තාපය පැමිණීම සිද්ධ වෙන්නේ හිස් අවකාශයක් හරහා. හිස් අවකාශ වලින් තාපය සංක්‍රමණය වීමේ ක්‍රියාවලිය අපි විකිරණය කියලා කතා කරනවා. එහෙනම් සූර්යාගේ සිට පෘථිවි වායුගෝලය දක්වා හිස් අවකාශයක් තියෙන්නේ. පෘථිවි වායුගෝලයේ වාතය තියෙනවා. නමුත් පොළව දක්වා සූර්ය කිරණ පැමිණෙන්නේ විකිරණය කියන ක්‍රමය ඔස්සේ. එහෙනම් පිළිතුර ගන්න පුළුවන් අපිට පළවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. 7 වෙනි ප්‍රශ්නය. ශිෂ්‍යයෙකු විසින් පාරිසරික පිරමිඩයකින් උපුටාගත් පරිදි එම පරිසර පද්ධතියේ එක් නිෂ්පාදකයෙක්ද ප්‍රාථමිකයා පෙන්නෝ 8 දෙනෙක්ද ද්විතීකයා පෙන්නෝ 22 දෙනෙක්ද සිටිති. ශිෂ්‍යයා මෙම තොරතුරු උපුටා ගන්නා ලද්දේ. මොන බලන්න මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ප්‍රාථමිකයා පෙන්නෝ 1 කෙනෙක් ඉන්නවා. එක්කෙනා. ද්විතීකයා පෙන්නනවා 8 දෙනෙක්. තෘතීකයා පෙන්නනවා 20 දෙනෙක්. හරිද? මෙන්න ප්‍රාථමිකයා පෙන්න. හරිද? මේ තියෙන්නේ ද්විතීකයා පෙන්න. මේ තියෙනවා තෘතීකයා පෙන්න. එහෙනම් මේකේ ඉන්නවා එක්කෙනෙක්, මෙතන 8යි, මෙතන 20යි. එහෙනම් මොනවද මේ අරගෙන තියෙන්නේ? ජීවීන් සංඛ්‍යාවක් අරගෙන තියෙන්නේ. ජීවීන් සංඛ්‍යාව. එහෙනම් මේක මොන පිරමිඩයක්ද? සංඛ්‍යා පිරමිඩයක්. මොකද ජීවීන් සංඛ්‍යාව තමයි මේක දක්වලා තියෙන්නේ. ඒතර මේ සංඛ්‍යා පිරමිඩේ මොන අතරද පිටලා තියෙන්නේ? මෙන්න බලන්න. පිටලා තියෙන්නේ මොන අතරද? ඔළුව තියෙන්නේ යට අතට එන විදිහට තමයි පිටලා. යටිකුරු පිරමිඩයක් විදිහට තමයි සකස් කරලා තියෙන්නේ. මොන පිරමිඩයක්ද? සංඛ්‍යා පිරමිඩයක්. යටිකුරු සංඛ්‍යා පිරමිඩයක්. හරිද? එhmenan පිළිතුර වෙන්නේ දෙවෙනි පිළිතුර. යටිකුරු සංඛ්‍යා පිරමිඩයක්. 8 වෙනි ප්‍රශ්නය. වස්තුවක චලිතයේ විස්ථාපන කාල ප්‍රස්ථාරය මෙහි දැක්වේ. කාලයේ බිඳුව සිට t1 දක්වා t1 සිට t2 දක්වා කාල ප්‍රාන්තරවලදී වස්තුවේ චලිත ස්වභාවය පිළිවෙලින් මොකක්ද කියලා. බලන්න මේ ප්‍රස්ථාරය. විස්ථාපන කාල ප්‍රස්ථාරයක් දීලා තියෙනවා. t1 කියන කාලයේදී මේකේ මේ විදිහට චලනය වෙලා තියෙනවා. එතන ඉඳලා t2 දක්වා කාලය තුල මේක මෙන්න මේ විදිහට ගමන් කරලා තියෙනවා. පැහැදිලි? දැන් ඔබට පේනවා මෙතන මොකද වෙන්නේ? විස්ථාපනයේ බෙදීම කාලය. අපි දන්නවා විස්ථාපනයේ බෙදීම කාලය කියන්නේ ප්‍රවේගය. ප්‍රවේගය සමානයි විස්ථාපනයේ බෙදීම කාලය. හරිද? අන්න විස්ථාපනයේ කාලයෙන් මෙතුහම ප්‍රවේගය. ඒත් මෙතන මේ ප්‍රස්ථාරය ඒකාකාරව තමයි තියෙන්නේ. ඒකාකාරව තියෙනවා නම් මේ ප්‍රවේගය මොන වගේ ප්‍රවේගයක්ද? ඒකාකාර ප්‍රවේගයක්. ඒකාකාර ප්‍රවේගයක්. දැන් මෙතනදී බලන්න ඕනේ. දැන් මෙතනදී මේ ප්‍රස්ථාරය වක්‍රව ගිහිල්ලා තියෙනවා. අනිත් ප්‍රස්ථාරය වක්‍රව ගිහිල්ලා තියෙනකොට
බලන්න ප්‍රවේගයට මොකද වෙන්නේ කියලා. මොකද වෙන්නේ ප්‍රවේගයට? බලන්න. මේ අවස්ථාවේදී ප්‍රවේගය මේ සමාන අපි පරිතර අරගෙන බැලුවොත් මෙතනදී ප්‍රවේගය වැඩි. මෙතනදී ප්‍රවේගය අඩු. මෙතනදී ඊට වඩා අඩු. මෙතනදී ඊට වඩා අඩු. එන්න ප්‍රවේගය අඩු වෙලා ගිහිල්ලා තියෙනවා. ප්‍රවේගය අඩු වුණා කියන්නේ කාලයත් එක්ක මොකද්ද? මන්දනයක් සිද්ධ වෙලා තියෙනවා. ඔන්න හොඳට තේරුම් ගන්න ඕනේ. එhmenan ඒකාකාර ප්‍රවේගයෙන් ගිහිල්ලා ප්‍රවේගය අඩු කරගෙන මේ මොකද වෙන්නේ? අපි කියනවා විස්ථාපන කාල ප්‍රස්ථාරයක කාලාක්ෂයට සමාන්තර වුණා නම් මොකද වෙන්නේ? නිශ්චලතාවයක් තමයි වෙන්නේ. එhmenan අපිට ගන්න තියෙන පිළිතුර වෙන්නේ ඒකාකාර ප්‍රවේගයක් හා මන්දනයක් කියන අවස්ථා දෙකක් තමයි මේකේ පෙන්වුම් කරන්නේ. පැහැදිලි? එහෙනම් පිළිතුර වෙන්නේ දෙවෙනි පිළිතුර. 9 සහ 10 ප්‍රශ්න පහත තොරතුරු මත පදනම් වේ කියලා කියනවා. ඔන්න ඔබට දීලා තියෙනවා දෛහික වර්ණදේහයක ජාන විකෘති වීම නිසා ඇතිවන ප්‍රවේණික ආබාධයක් වන තැලසීමියාව හේතුවෙන් හිමෝග්ලොබින් නිෂ්පාදනය අඩාල වේ. ස්වාභාවිකව හිමෝග්ලොබින් නිෂ්පාදනයට අදාළ ප්‍රමුඛ ජානය කැපිටල් T ද විකෘති නිලීන ජානය සිම්පල් T ද වේ. ABCD මගින් දැක්වෙන්නේ F1 පරම්පරාව කියලා දීලා තියෙනවා. අපිට පේනවා මෙතන මව පියා කියන දෙන්න දීලා තියෙනවා. කැපිටල් T සිම්පල් T කියන අවස්ථාවේ දීලා තියෙනවා. මේ කියන්නේ parents P පරම්පරාව කියලා කියනවා. එක් මෙයාගෙන් හැදෙන ජන්මාණු ජාත දෙකක් තියෙනවා. කැපිටල් T ජන්මාණු සහ සිම්පල් T ජන්මාණු. මෙයාගෙන් හැදෙන ජන්මාණු දෙකයි මෙයාගේ කැපිටල් T සිම්පල් T. එමනම් මේවා එකතු වෙලා තමයි F1 හැදෙන්නේ. ඒතර මේ දෙක එකතු වෙන්න පුළුවන්. 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 මේ දෙක එකතු වුණොත් එන්නේ කැපිටල් T දෙකක්. මේකයි එකතු වුණොත් එනවා කැපිටල් T සිම්පල් T. මේ දෙක එනවා කැපිටල් T සිම්පල් T. මෙතන එනවා සිම්පල් T. ඔන්න F1 කියන එක ෆැමිලි 1. පැහැදිලිද? මේ තුන තමයි අපිට කියන්නේ A B C D කියලා දක්වනවා. ඔන්න උත්තර යටින් ඔබට මේ පිළිතුරු මේ ටික ලියාගත්තා නම් පහසුවෙන් උත්තර හොයාගන්න පුළුවන්. හරිද? බලන්න දැන් මොකක්ද අහන්නේ? 9 වෙනි ප්‍රශ්නේ F1 පරම්පරාවට අයත් තැලසීමියා රෝගියෙකු වන්නේ. තැලසීමියා රෝගියෙක් වෙන්න නම් විකෘති නිලීන ඥාන දෙකක් තියෙනවා. විකෘති නිලීන ඥාන දෙකක් තියෙනවා නම් යා රෝගියෙක් ප්‍රමුඛ ඥානයක් සහ නිලීන ඥානයක් තියෙනවා නම් එයා වාහකයෙක් විදිහට ක්‍රියා කරනවා. ඊළඟට ප්‍රමුඛ ඥාන දෙකක් තියෙනවා නම් යා නිරෝගී පුද්ගලයෙක් විදිහට කතා කරනවා. ඒතර විකෘති එක තියෙන්නේ සිම්පල් D දෙකක් වෙනවා. එහෙනම් මෙයාට තමයි රෝගියෙක්. එහෙනම් මෙතන අහන්නේ රෝගියෙක් වෙන්නේ කවුද? D කියන පුද්ගලයා. ඒ කියන්නේ පිළිතුර 4 වෙනි පිළිතුර. 10 වෙනි ප්‍රශ්නෙත් අහනවා මේකට සම්බන්ධයෙන් F1 පරම්පරාවට අයත් තැලසීමියා රෝගීන් නිරෝගී රෝග වාහකයන් හා නිරෝගී පුද්ගලයන් අතර අනුපාතය කොච්චරද කියලා. දැන් තැලසීමියා රෝගීන් කීයක් ඉන්නවද? 1යි. පළවෙනිට අහන්නේ රෝගීන්. රෝගීන් 1යි. ඊළඟට අහනවා කවුද? නිරෝගී රෝග වාහකයන්. මෙතන රෝග වාහකයින් අහන්නේ. රෝග වාහක කට්ටිය කී දෙනෙක් ඉන්නවද? 1යි 2යි. රෝග වාහකයෝ 2යි. ඊළඟට අහනවා නිරෝගී කට්ටිය කොච්චරක් ඉන්නවද කියලා. නිරෝගී 1යි. මොන? එන අහලා තියෙන්නේ 1ට 2ට 1 කියන අනුපාතය තමයි එන්නේ. රෝගීන්, වාහකයන් සහ නිරෝගී පුද්ගලයන්. එහෙනම් පිළිතුර එන්නේ 3 වෙනි පිළිතුර. 11 වෙනි ප්‍රශ්නය. යම් වස්තුවක විස්ථාපනීය විශාලත්වය පිළිබඳව සෑම විටම සත්‍ය වන ප්‍රකාශය කුමක්ද කියලා. විස්ථාපනය කියලා කියන්නේ මොකද්ද? කිසියම් ලක්ෂ දෙකක් අතර පවතින කෙටිම දුර. වස්තුවක් චලනය වීමේදී කිසියම් ලක්ෂ දෙකක් අතර පවතින කෙටිම දුරට කියනවා අපි විස්ථාපනය කියලා. අපි ගමු මේව ලක්ෂ දෙකක්, මේව A සහ B කියලා ලක්ෂ දෙකක් ගත්තොත් මෙන්න මේ ලක්ෂ දෙක අතර තියෙන කෙටිම දුර තමයි විස්ථාපනය. එතකොට මේ චලනය වෙන මාර්ගයක් වෙන්න පුළුවන් මොන විස්ථාපනය. හරිද? එතකොට අහන්නේ මෙන්න මේ විස්ථාපනය පිළිබඳව විශාලත්වය.
විස්ථාපනයේ විශාලත්වය මෙන්න මේක අපි කියන දුර කියමු ගමන් කරපු මාර්ගයේ දිගට වඩා අඩු වෙන්න පුළුවන්. විස්ථාපනය කියන එක සම්පූර්ණ චලිතයේ දිගට වඩා අඩු වෙන්න පුළුවන්. ඒ වගේම විස්ථාපනය කොයි වෙලාවකවත් වැඩි වෙන්නේ නැහැ. විස්ථාපනය වැඩි වෙන්න බෑනේ. ලක්ෂ දෙකක් අතර තියෙන කෙටිම දුර කියන එක කතා කරන්නේ. ඒත් කෙටිම දුර කියන එක කොයි වෙලාවකවත් වැඩි වෙන්න බෑ ගමන් කරපු දුරකට වඩා. ඊළඟට සරල රේඛීය මාර්ගයක චලනය වුණා නම් සරල රේඛීය මාර්ගයක යනකොට දුරයි විස්ථාපනය කියන දෙකම එකට සමානයි. දුර විස්ථාපනයට සමානයි. එහෙමනම් සරල රේඛීය මාර්ගයක් පිළිබඳව හිතුවොත් අපි දුර සමානයි විස්ථාපනය කියලා ගන්න පුළුවන්. එහෙමනම් මොකද්ද නිවැරදි පිළිතුර වෙන්නේ? චලනය වූ දුරට වඩා විශාලය. විශාල වෙන්නේ නැහැ. එහෙනම් ඒක වැරදි. චලනය වූ දුරට සමානයි. ඒක හරි. චලනය වූ දුරට වඩා අඩුය. ඒකත් හරි. එහෙමනම් හතරවෙනි උත්තරේ තියෙනවා චලනය වූ දුරට සමාන හෝ අඩු දෙකම වෙන්න පුළුවන්. එහෙනම් වඩාත් නිවැරදි පිළිතුර වෙන්නේ හතරවෙනි පිළිතුර. 12 වෙනි ප්‍රශ්නය. X සහ Y නම් මූලද්‍රව්‍ය පරමාණු වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස පිළිවෙලින් 281 හා 287 වේ. එම මූලද්‍රව්‍ය යුගලය පිළිබඳව පහත ප්‍රකාශ වලින් අසත්‍ය ප්‍රකාශය කුමක්ද කියලා. මොන බලන්න. X සහ Y කියන මූලද්‍රව්‍ය දෙකක් තියෙනවා. X වල දීලා තියෙනවා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 281, Y වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දීලා තියෙනවා 287. පැහැදිලි? එහෙනම් බලන්න මේකේ කියන දේවල්. අහන්නේ අපිට අසත්‍ය එක. පළවෙනි. ආවර්තතාවයේ එකම ආවර්තයේ පිටයි. හරිනේ? 1 2 3. තුන්වෙනි ආවර්තය තමයි දෙන්නම පිටයි. මෙයක් තියෙන 1 2 3 කියන ආවර්තය, මෙයක් තියෙන 1 2 3 කියන ආවර්තය. එහෙනම් ඒක නිවැරදි. ආවර්තතාවයේ එකම කාණ්ඩයේ පිටයි. හරිද? බලන්න ඕනේ. මෙයා ඉන්නේ පළවෙනි කාණ්ඩයේ. මෙයා ඉන්නේ පළවෙනි කාණ්ඩයේ. මෙයා ඉන්නේ කීයද? 7 වෙනි කාණ්ඩයේ. එහෙමනම් ඒ පිළිතුර වැරදි. ඔන්න උත්තර දෙකයි කියවන්නේ. යන්නේ දෙවෙනි උත්තරේ කියවනකොටම පිළිතුරු එනවා ඔබට එකම කාණ්ඩයේ පිටයි කියන එක වැරදි. තුන්වෙනි එක අපි බලමුකෝ. අයනික බන්ධන සාධමින් රසායනිකව සංයෝජනය වේ. මෙයා කවුද? ලෝහයක්. X කියන්නේ ලෝහයක්. ලෝහයක් නම් ඉලෙක්ට්‍රෝන පිට කරනවා. පිට කරනකොට එයා ධන අයනයක් හදනවා. එහෙනම් Y කියන කෙනා ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. එහෙනම් එයා ඍණ අයනයක් හදනවා. එහෙනම් අයනික බන්ධන සෑදීම සිද්ධ වෙනවා. ඒක නිවැරදි. සංයෝජනයේ වී රසායනික සූත්‍රයේ XY වන සංයෝගය සාධයි. මොන බලන්න ඒක. X වල සංයුක්තාව කීයද? 1යි. Y වල සංයුක්තාව කීයද? 7 වෙනි කාණ්ඩයේ යත් 1යි. පළවෙනි කාණ්ඩයේ ඉන්න කට්ටියගේ සංයුක්තාවය 1යි. 7 වෙනි කාණ්ඩයේ ඉන්න කට්ටියගේ සංයුක්තාවයත් 1යි. එහෙනම් දෙන්නම සංයුක්තාවය 1යි. එහෙනම් හැදෙන්නේ XY කියන සූත්‍රය තමයි. එහෙනම් ඒක නිවැරදි. ඔබට එතෙන්ට යන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද පිළිතුර පහසුවෙන්ම ගන්න පුළුවන් පිළිතුරක් තමයි මේකේ දෙවෙනි පිළිතුර කියන එක. 13 වෙනි ප්‍රශ්නය. ඔක්සිජන් වායුව ග්‍රෑම් 64ක අඩංගු ඔක්සිජන් අණු සංඛ්‍යාව කොපමණද කියලා. ඔක්සිජන් O2 කියලා කියන්නේ මෙයාගේ අණුපස්කන්ධය අපි හොයාගන්නවා. අණුපස්කන්ධය කොච්චර දෙන්නේ? ඔක්සිජන් කියන්නේ 16යි 16ව 2ක්. එමනම් අණුපස්කන්ධය 32. හරිද? ඔක්සිජන්ගේ අණුපස්කන්ධය 32යි. එහෙම නැත්නම් අපි කියන ඔක්සිජන් අණු මෞලික ස්කන්ධය ගත්තොත් ග්‍රෑම් 32යි මෞලික. හරිද? දැන් අහන්නේ ඔක්සිජන් ග්‍රෑම් 64ක තියෙන අණු සංඛ්‍යාව. අපි පළවෙනි කියන අණු මෞල සංඛ්‍යාව. මෞල සංඛ්‍යාව කියන්නේ දී ඇති ස්කන්ධයේ බෙදීම සාපේක්ෂ අණුක ස්කන්ධය. දී ඇති ස්කන්ධයේ කීයද? ඔක්සිජන් ග්‍රෑම් 64යි. සාපේක්ෂ අණුක ස්කන්ධය 32යි. එහෙනම් මෙයාගේ තියෙන මෞල ගාන එනවා 2යි. මෞල 2යි. ඔන්න ඔක්සිජන් මෞල ගාන 2යි. මොන මෞලද? අණු මෞල 2යි. දැන් මෙතන අහන්නේ අණු මෞල නෙවෙයි අණු සංඛ්‍යාව. අපි දන්නවා ඕනෑම මෞලයක තියෙන අංශු සංඛ්‍යාව ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව. එන එක මෞලයක තියෙනවා අණු ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව. එහෙමනම් මෞල දෙකක් මෙතන තියෙන්නේ. එහෙනම් මෞල දෙකක තියෙන අණු සංඛ්‍යාව කොහොමද අපි අණු සංඛ්‍යාව හොයාගන්නේ? අණු සංඛ්‍යාව සමානයි මෞල සංඛ්‍යාව වැඩි කිරීම ඇවගාඩ්‍රෝ අංකය. එහෙනම් මෞල සංඛ්‍යාව 2යි. එහෙනම් 2 වැඩි කිරීම ඇවගාඩ්‍රෝ අංකය මගින් අපිට පුළුවන් මෞල සංඛ්‍යාව ලබා ගන්න. අණු සංඛ්‍යාව ලබා ගන්න. මෞල සංඛ්‍යාව 2යි
මවුල සංඛ්‍යාව අවගාඩ්‍රෝ සංඛ්‍යාවෙන් වැඩි කරපුවාම අපිට අණු සංඛ්‍යාව ලබා ගන්න පුළුවන්. එහෙමනම් පිළිතුර එන්නේ දෙවෙනි පිළිතුර. 2 වැඩි කිරීම 6.02 වැඩි කිරීම 10.23 වෙනි. 14 වෙනි ප්‍රශ්නය. WXY ඉසෙට් ආවර්තිතාවකයේ අනියාතව පිහිටි පරමාණු ක්‍රමාංකය 20ට අඩු මූලද්‍රව්‍ය 4කි. ඒවායේ පරමාණු ක්‍රමාංකයට එදිරිව පළමු අයනීකරණ ශක්තිය I1 විචලනය වන ආකාරය ප්‍රස්ථාරයේ දැක්වෙනවා. ආන්නේ ආවර්තිතාවකයේ Y පිහිටන කාණ්ඩය කුමක්ද කියලා. මෙන්න මේක දීලා තියෙනවා අයනීකරණ ශක්තිය පෙන්නන සටහනක් දීලා තියෙනවා. මෙන්න මේ විදිහට දක්වලා තියෙන්නේ මෙතන මේ තියෙන්නේ W ඊළඟ X ඊළඟ Y ඊළඟ Z කොහොමද දක්වලා තියෙන්නේ. හරිද මේ පැත්තේ තියෙන්නේ මොකද්ද? අයනීකරණ පරමාණු ක්‍රමාංකය මේ පැත්තේ දීලා තියෙනවා අයනීකරණ ශක්තිය. දැන් අපි දැනගන්න ඕන දෙයක් තියෙනවා මොකද්ද? ආවර්තයක වැඩිම පළමු අයනීකරණ ශක්තිය තියෙන්නේ 8 වෙනි කාණ්ඩේ. ඒතර වැඩිම අයනීකරණ ශක්තිය තියෙන්නේ 8 වෙනි කාණ්ඩේ. ඊළඟ අඩුම අයනීකරණ ශක්තියක් තියෙන්නේ පළවෙනි කාණ්ඩේ. හරිද? එහෙනම් මෙන්න මෙයා අපි ගන්න පුළුවන් W කියලා කියන්නේ 8 වෙනි කාණ්ඩයේ තියෙන එක. 8 කියන එක ඊළඟ X කියන්නේ පළවෙනි කාණ්ඩය, Y කියන්නේ දෙවෙනි කාණ්ඩය, Z කියන්නේ. අපි දැනගන්න ඕනේ වැඩිම අයනීකරණ ශක්තියක් තියෙන්නේ 8 වෙනි කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍ය වල. හේතුව මේගොල්ලෝ නිෂ්ක්‍රීයයි. ඒ කියන්නේ බාහිර කවචය සම්පූර්ණ වෙලා තියෙන්නේ. බාහිර කවචය සම්පූර්ණ වෙලා තියෙන නිසා ඒගොල්ලෝ ඉලෙක්ට්‍රෝන පිට කරන්න කැමති නැහැ. එවනම් ඒගොල්ලන්ගේ ඉලෙක්ට්‍රෝනයක් පිට කරන්න විශාල ශක්තියක් යොදන්න සිද්ධ වෙනවා. එහෙනම් වැඩිම අයනීකරණ ශක්තියක් තියෙන 8 වෙනි කාණ්ඩේ, අඩුම අයනීකරණ ශක්තියක් තියෙන පළවෙනි කාණ්ඩේ. මොකද ඒගොල්ලන්ගේ බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන එකයි තියෙන්නේ. ඒක න්‍යෂ්ටියට ආකර්ෂණය වෙලා තියෙන ප්‍රමාණය අඩුයි. එහෙනම් ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්න පහසුයි. එමනම් පිළිවෙලින් කියනවා නම් 8 1 2 3. අපිට ඕනේ මොකද්ද? Y. Y කියන එක ඉන්නේ දෙවෙනි කාණ්ඩේ. පිළිතුර වෙනවා 2. දෙවෙනි පිළිතුර. 15 වෙනි ප්‍රශ්නය. මානව දේහ ක්‍රියාකාරීත්වය සඳහා ශක්තිය ලබා දෙන ප්‍රධාන සංඝටක ලෙස ක්‍රියා කරන්නේ මොනවාද කියලා. අපි දන්නවා අපේ ශක්තිජනක ආහාර නැත්නම් ශක්තිජනක ප්‍රභව විදිහට ප්‍රධාන වශයෙන් භාවිතා වෙන්නේ කාබෝහයිඩ්‍රේට් සහ ලිපිඩ. කාබෝහයිඩ්‍රේට් තමයි ප්‍රධාන ශක්ති ප්‍රභව විදිහට පාවිච්චි කරන්නේ. ඊට පස්සේ අපි ලිපිඩ පාවිච්චි කරනවා ශක්ති ප්‍රභව විදිහට. කාබෝහයිඩ්‍රේට් සහ ලිපිඩ හැරුණ වෙලාවකදී, ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට්ත් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා තිබුණොත්, ලිපිඩත් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා ගිය අවස්ථාවකදී ප්‍රෝටීන පාවිච්චි කරන්න පුළුවන් ශක්ති ප්‍රභවයක් විදිහට. එහෙනම් ප්‍රධාන ශක්ති ප්‍රභව දෙක වෙන්නේ කාබෝහයිඩ්‍රේට් සහ ලිපිඩ. එහෙනම් පිළිතුර වෙන්නේ 3 වෙනි පිළිතුර. 16 වෙනි ප්‍රශ්නය. පුද්ගලයෙකුගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම ප්‍රශස්ත මට්ටමට වඩා වැඩි වී ඇත. ග්ලූකෝස් මට්ටම වැඩි වෙලා. ඔහු විසින් පරිභෝජනය අවම කළ යුතු පහත කුමන ආහාරයද කියලා. එහෙනම් ග්ලූකෝස් මට්ටම වැඩි වුණා කියලා කියන්නේ එයා ග්ලූකෝස් සහිත ආහාර ගන්න ප්‍රමාණය අඩු කරනවා. එhmenan මෙතන තියෙන ආහාර වර්ග බලන්න. මස්, කිරි, මුං ඇට, පාන්. මස් වල වැඩිපුරම තියෙන්නේ ප්‍රෝටීන සහ ලිපිඩ කියන ඒවා තමයි වැඩිපුර තියෙන්නේ. එhmenan ඒකේ ප්‍රශ්නයක් නැහැ. කිරි වල ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ කියන තුනම අන්තර්ගත වෙලා තියෙනවා. ඔව්. ඒතකොට ඒක කිසියම් ප්‍රමාණයක් තියෙනවා ග්ලූකෝස්. ඊළඟ මුං ඇට වල පිෂ්ඨය, ප්‍රෝටීන කියන ආහාර තමයි ප්‍රධාන වශයෙන් පවතින්නේ. පාන් කියන්නේ පිෂ්ඨය. පිෂ්ඨය ජීර්ණය වුණාට පස්සේ මෝල්ටෝස් ග්ලූකෝස් බවට පත් වීම සිද්ධ වෙනවා. එහෙමනම් වඩා මහිතකර වෙන්නේ පාන් ආහාරයට ගැනීම කියන එක. නම් පිළිතුර විදිහට ගන්න තියෙන්නේ 4 වෙනි පිළිතුර. පාන් තමයි අවම පරිභෝජනය කරන්න ඕන ආහාරය වෙන්නේ. මොකද ග්ලූකෝස් හැදෙන්නේ පිෂ්ඨය ජීර්ණය වෙලා. පිෂ්ඨය ජීර්ණය වෙලා වෙන්න පුළුවන්, සුක්‍රෝස් ජීර්ණය වෙලා වෙන්න පුළුවන්. පාන් වල පිෂ්ඨය විතරමයි අඩංගු වෙලා තියෙන්නේ. ඒ නිසා පාන් අනුභව කරන එක අඩු කරපුවාම ග්ලූකෝස් මට්ටම අවම කරගන්න පුළුවන්. දැන් පිළිතුර වෙන්නේ 4 වෙනි පිළිතුර.
17 වෙනි ප්‍රශ්නය. නියුක්ලික් අම්ල පිළිබඳව අසංඛ්‍ය වදන්තිය තෝරන්න. නියුක්ලික් අම්ල අපි දන්නවා වර්ග දෙකක් තියෙනවා. රයිබෝනියුක්ලික් අම්ලය සහ ඩිऑක්සිරයිබෝනියුක්ලික් අම්ලය සහ කියන එක RNA සහ DNA කියලා. මේවයි තැනුම් ඒකකය නියුක්ලියෝටයිඩ් වෙන්නේ. හරි. තැනුම් ඒකකය තමයි නියුක්ලියෝටයිඩ්. නියුක්ලියෝටයිඩ් එකතු වෙලා පොලිනියුක්ලියෝටයිඩ් බවට පත් වීම සිද්ධ වෙනවා. ඒ පොලිනියුක්ලියෝටයිඩ් තමයි අපි DNA නැත්නම් RNA කියලා කියන්නේ. එhmenan පළවෙනි පිළිතුරේ කියනවා තැනුම් ඒකකයේ නියුක්ලියෝටයිඩ් නම් වේ. හරිනේ. DNA RNA හැදලා තියෙන්නේ නියුක්ලියෝටයිඩ් වලින්. RNA හැදලා තියෙනවා රයිබෝනියුක්ලියෝටයිඩ් වලින්. DNA හැදලා තියෙන්නේ ඩිऑක්සිරයිබෝනියුක්ලියෝටයිඩ් වලින්. එහෙනම් ඒක හරියි. ස්වභාවික බහු අවයවයක. හරිනේ. නියුක්ලියෝටයිඩ් බහු අවයවීකරණය වෙලා තමයි පොලිනියුක්ලියෝටයිඩ් කියන ඒවා හැදලා තියෙන්නේ. එhmenan ඒක නිවැරදියි. ප්‍රවේණික තොරතුරු ගබඩා කරයි. අපි දන්නවා DNA වල RNA වල තමයි ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම සිද්ධ වෙන්නේ. එhmenan ඒකත් නිවැරදියි. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් හා නයිට්‍රජන් යන මූලද්‍රව්‍ය පමණක් අඩංගු වේ. ඔන්න ඔය පමණක් කියන කැලේ බලන්න. පමණක් නෙවෙයි. අපි දන්නවා නියුක්ලියෝටයිඩ් වල තියෙනවා කාණ්ඩ තුනක් මොනවද? සීනි කාණ්ඩයක් තියෙනවා, නයිට්‍රජනීය බෂ්ප කාණ්ඩයක් තියෙනවා, ෆොස්ෆේට් කාණ්ඩයක්. ෆොස්ෆේට් කාණ්ඩය තියෙනවා කියලා කියන්නේ මේකේ ෆොස්ෆරස් තියෙනවා අනිවාර්යයෙන්. එhmenan CHON සහ P කියන මූලද්‍රව්‍ය අඩංගු වේ කියලා තමයි කියන්නේ. නම් උත්තරය වෙන්නේ 4 වෙනි පිළිතුර. ඒක වැරදි පිළිතුර. 18 වෙනි ප්‍රශ්නය. ජලය සුළඟ හා ස්ෆෝටන මගින් ව්‍යාප්ත වන බීජ ඵල සඳහා නිදසුන් වන්නේ පිළිවෙල. බලන්න පළවෙනි එක කොට්ටම්බ ජලයෙන් යනවා හරි. හොර සුළඟින් යනවා. හරි. අඹ සතුන්ගෙන් ව්‍යාප්ත වෙනවා. එhmenan පිළිතුර වැරදි. දෙවෙනි එක නෙළුම් ජලයෙන් ව්‍යාප්ත වීම සිද්ධ වෙනවා. ඉඬරු සතුන්ගෙන් ව්‍යාප්ත වීම සිද්ධ වෙනවා. නැත්නම් ස්ෆෝටන වලින් ඉඬරු ව්‍යාප්ත වෙනවා. රබර් කියන එක ස්ෆෝටනයෙන් ව්‍යාප්ත වෙනවා. බයි අපේ පිළිතුර වැරදි. ඉඬරු කියන එක සුළඟින් නෙවෙයි ව්‍යාප්ත වෙන්නේ. තුන්වෙනි එක පොල් ජලයෙන් ව්‍යාප්ත වෙනවා. වරා සුළඟින් ව්‍යාප්ත වීම සිද්ධ වෙන්නේ. රබර් ස්ෆෝටනයෙන් සිද්ධ වෙනවා. එහෙනම් මේක නිවැරදි පිළිතුර. හතරවෙනි එක කොස් කියන එක ව්‍යාප්ත වෙන්නේ සතුන්ගෙන්. කපු කියන එක සුළඟින් ව්‍යාප්ත වෙනවා. බණ්ඩක්ක කියන එක ස්ෆෝටනයෙන් ව්‍යාප්ත වීම සිද්ධ වෙනවා. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ තුන්වෙනි පිළිතුර පොල්, වරා සහ රබර් කියන. 19 වෙනි ප්‍රශ්නය. පෙකෙනිවැල හරහා මවගේ භ්‍රූණයට ගමන් නොකරන්නේ වින් කුමක්ද කියලා. අපි දන්නවා පෙකෙනිවැල හරහා ගමන් කරනවා ද්‍රව්‍ය ඒක හුවමාරු වෙනවා. මවගේ සහ දරුවා සම්බන්ධ වීම සිද්ධ වෙනවා ඩිම්බ බන්ධය කියන ස්ථානයේදී. ඩිම්බ බන්ධයේ තියෙන්නේ මවගේ රුධිර වාහිනිය සහ දරුවාගේ රුධිර වාහිනිය එකතු වෙච්ච රුධිර වාහිනී ජාලය. මේ අතර රුධිර කේශනාලිකා ජාලයක් තියෙන. මේ රුධිර කේශනාලිකා ජාලය අතර ද්‍රව්‍ය හුවමාරු වීම සිද්ධ වෙනවා. හැබැයි කිසි විටකවත් මේ දෙක හරහා රුධිරය හුවමාරු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. රුධිර සෛල හුවමාරු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එhmenan පිළිතුර පහසුවෙන්ම ලබා ගන්න පුළුවන් අපිට. පළවෙනි පිළිතුර තමයි රුධිරය. රුධිරය හුවමාරු වීම සිද්ධ වෙන්නේ නැහැ. පෝෂක හුවමාරු වෙනවා. මවගේ ඉඳලා දරුවාට පෝෂක ගමන් කිරීම සිද්ධ වෙනවා. ඔක්සිජන් මවගේ ඉඳලා දරුවාට ගමන් කිරීම සිද්ධ වෙනවා. රෝගකාරක මවගෙන් දරුවාට යන්න පුළුවන්. අපි හිතනවා රෝගකාරක යන්නේ නැහැ කියලා. එහෙම රෝගකාරක යන්න පුළුවන්. ඔය සමහර වෙලාවට අපි දන්නවා සමාජ රෝග හැදිච්ච මවගෙන් මම කතා කරොත් එයාගේ දරුවාට ඒ රෝගකාරක ඇතුළත් වෙන්න පුළුවන්. වෙනත් රෝගකාරකයන් ගමන් කරන්න වෙන්න පුළුවන්. දරුවාගේ ඉඳලා මවට මවගේ රුධිරයට බහිස්රාවී ඵල ලබා ගැනීම සිද්ධ කරනවා. එhmenan කොයි වෙලාවකවත් රුධිරය හුවමාරු වෙන්නේ නැහැ. නම් පිළිතුර වෙන්නේ පළවෙනි පිළිතුර. 20 වෙනි ප්‍රශ්නය. පූර්ණ අභ්‍යන්තර පරාවර්තන සංසිද්ධිය දැක්වෙන කිරණ සටහනක් මොකක්ද කියලා. මොකක්ද පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියලා කියන්නේ? ගහනතර මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට ආලෝක කිරණයක් ගමන් කිරීමේදී පතන කෝණයේ අගය අවදි කෝණයට වඩා වැඩි වූ විට කිරණය නැවතත් මුල් මාධ්‍යයටම පැමිණීම තමයි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියලා කියන්නේ. අපි බලමු එතකොට වෙන්න ඕන මාධ්‍ය දෙක මොකක්ද? සංසිද්ධිය බලන්න. ගහනතර මාධ්‍යයක ඉඳලා විරල මාධ්‍යයකට යන්න.
එතකොට මේ කිරණය අවදි කෝණයට වඩා වැඩි වුණොත් තමයි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්නේ. අපි දන්නවා මේක අවදි කෝණය වුණොත් මොකද වෙන්නේ? මාධ්‍ය වෙන්න පෘෂ්ඨයේ දිගේ ගමන් කරනවා. මෙන්න මේ අවස්ථාව තමයි C. ක්‍රිටිකල් ඇන්ගල් කියලා කියන්නේ. C කියන අවස්ථාවේදී කිරණය මාධ්‍ය වෙන්න පෘෂ්ඨයේ දිගේ ගමන් කරනවා. ඊට වඩා වැඩි වෙච්ච ගමන් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිද්ධ වෙනවා. එතනින් දැනගන්න ඕනේ මේ කෝණ දෙක සමානයි. පරාවර්තනයක් නේ. පරාවර්තනයක් නම් මේ පැත්තේ කෝණයයි මේ පැත්තේ කෝණයයි සමාන වෙන්න ඕනේ. දැන් පළවෙනි පිළිතුර. පළවෙනි එකේ කියනවා වීදුරු සිට වාතයට එන්නේ වීදුරු ගානතර වාතයේ විරල හරි කෝණ දෙක සමානව තියෙනවා. එhmenan ඒක නිවැරදි. එහෙනම් පළවෙනි පිළිතුර තමයි නිවැරදි. දෙවෙනි එකේ තියෙන වීදුරු ඉඳලා වාතයට යන්නේ. හැබැයි මේකේ තියෙන කෝණ දෙක වෙනස්. එක කෝණයක් θ අනිත් එක ඇල්ෆා. එතකොට එනම් කෝණ දෙක වෙනස්. එහෙනම් එක වෙන්නේ නැහැ. තුන්වෙනි එකේ තියෙන වීදුරු ඉඳන් වාතයට ඒක තමයි අවදි කෝණය. අවදි කෝණය කියන්නේ මෙන්න මෙතන. එතන පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්නේ නැහැ. අවදි කෝණයට වඩා වැඩි වුණොත් තමයි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් වෙන්නේ. ඊළඟට හතරවෙනි එකේ තියෙන්නේ වීදුරු සිට වාතයට කොහොමත් ඒක අවදි කෝණයට වඩා කියන්නේ θ කියන එක නෙමෙයි තියෙන්නේ. θ කියන කෝණයට වඩා අඩුවීමක් සිද්ධ වෙන්නේ. ඉතින් කොහොමත් මේක වෙන්න ඕනේ. ගහනතර මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට ආලෝක කිරණයක් යනකොට වෙන්න ඕනේ මොකද්ද? අභිලම්බයේ ඉවතට නැවෙන්න ඕනේ. මෙහෙම යන කිරණයක් හැමතිස්සෙම නැවෙන්න ඕනේ අභිලම්බයේ ඉවතට. මේ යන මාර්ගයේ ඉවතට නැවෙන්න ඕනේ. එතකොට ඒකත් වැරදි. අභිලම්බයේ වෙතට නෙමෙයි මේක නැවිලා තියෙන්නේ. නම් කොහොමද? වැරදි. හැබැයි අපි අහන්නේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. ඒ නිසා ඒක ගැන හිතන්න දෙයක් නැත්තේ. ඔයගොල්ලෝ පිළිතුරු හොයනකොට අපිට මෙන්න මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි කියන අවස්ථා තුන ගන්න තියෙන්නේ. ඒකෙනුත් තුන්වෙනි අවස්ථාව අයින් කරන්න පුළුවන්. මොකද එතන තියෙන්නේ අවදි කෝණයේ තියෙන අවස්ථාව කිරණයේ මාධ්‍ය වෙන්න ඕන පෘෂ්ඨයේ දිගේ ගමන් කරන්නේ. එහෙනම් ඊළඟ අවස්ථා දෙක තමයි අපිට ගන්න තියෙන්නේ. ඒකෙනුත් මේ කෝණයේ සමානව තියෙන අවස්ථාව වෙන්නේ පළවෙනි අවස්ථාව. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ පළවෙනි පිළිතුර. එහෙමනම් අපි පළවෙනි ප්‍රශ්න 20 සාකච්ඡා කරලා අවසන්. ඔබට දැන් බලන්න පුළුවන් ඔබ ලියපු පිළිතුරු සමග මේ පිළිතුරු කොහොමද සැසඳෙන්නේ කියලා. ඒ අනුව ඔබට ලැබිච්ච ලකුණු ප්‍රමාණය තීරණය කරන්න පුළුවන් මේ 20 සම්බන්ධව. අපි ඊළඟ වීඩියෝවෙන් දෙවෙනි ප්‍රශ්න 20 සම්බන්ධව සාකච්ඡා කරමු. ආයුබෝවන්.